ආයුබෝවන් හැමෝටම ජෛව ක්‍රියාවලිය කියන පාඩමේ දෙවෙනි කොටස තමයි මේ තියෙන්නේ. මේකෙදී අපි ඉගෙන ගන්නවා පුතේ දැන් ඔයාලට කලින් කොටසේදී ඉගෙන ගත්තනේ ජීවයේ සංවිධාන මට්ටම් ඒ මොනවද කියලා චුට්ටක් මතක් කරගමු. අපේ ජීවී දේහය ශාක හෝ සතුන් හැදලා තියෙන කුඩාම තැනුම් ඒකකය සහ ව්‍යුහමය ඒකකය සහ කෘත්‍යමය ඒකකය සෛලය කියලා ඔයගොල්ලෝ දැන් දන්නවා. ඊළඟ සෛල වලින් පටන් අරගෙන බහුසාලික ජීවීන්ගේ සංවිධාන මට්ටම් පහක් මම කියලා දුන්නා. මොනවද? සෛල, පටක, අවයව, පද්ධති, ජීවිය. ඒකෙදි සෛල, පටක, අවයව, පද්ධති. මෙන්න මේ පද්ධති කීපයක් තමයි අද කොටසෙන් ඉගෙන ගන්න යන්නේ. එතකොට මේ 7 වසරේ ඉන්න පුංචි ඔයාලට පද්ධති දෙකක් ගැන මම කියලා දෙනවා. ඒකෙදි අපි ඉගෙන ගන්න යන්නේ මොන පද්ධති දෙකද කියලා මම මෙහෙම කියන්නම්. දැන් ඔයාලා උදේ නැගිටපු වෙලේ ඉඳන් නිදිය ගන්න කන්න කොච්චරනම් වැඩ තොගයක් අපි කිව්වොත් ක්‍රියාකාරකම් කොච්චරනම් කරනවද? ඒතර මේවයි කීපයක් කිව්වොත් නේද? ඇවිදිනවා, මේ දත මදිනවා, මුණ හොදනවා, නටනවා, හිඳු කියනවා, සෙල්ලම් කරනවා, කනවා බොනවා මේ හැම ක්‍රියාවකටම අපිට මොකක්ද ඕනි? අපිට ඕනි ශක්තිය නේද? ඒකට මේ ශක්තිය නිපද වෙන්නේ කොහොමද? මේ ශක්තිය අපේ ඇඟේ නිපද වෙන්නේ කොහොමද? ප්‍රශ්නයක් තියෙනව නේද? එතකොට හිතන්න කොහොමද අපේ ඇඟට ශක්තිය ලබා ගන්නේ? අපි දේවල් දෙකක් කරනවා. මේ බලන්න. මෙතන ඔයාලා දැක්ක දැන් ආහාර ගන්නවා. ඔන්න ශක්තිය ලබා ගන්න එක ක්‍රමයක්. ඊළඟ එක තමයි ඔයාලා එච්චර හිතන්නේ නැති වුණාට මේ බලන්න. එතන ඔයාලා දැක්ක මොකක්ද? හුස්ම ගන්නවනේ. අපි කියන ශ්වසනය. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලි දෙකෙන් තමයි ප්‍රධාන වශයෙන්ම අපිට ශක්තිය නිපද වෙන්නේ. දැන් ඔයාලා බලයි ඒ කොහොමද කියලා. මම කියලා දෙන්නම්. ආහාර ගැනීමෙන් අපි ගන්නවනේ අපේ ඇඟට දාගන්නවනේ ආහාර. මෙන්න මේ ආහාර කොටස් මත අපි ශ්වසනයෙන් එහෙම නැත්නම් මේ ආශ්වාස ප්‍රාශ්වාස කරනවා කියලා අපි කියන්නේ හුස්ම ගන්නවා. මේ ශ්වසනයෙන් ගන්නම ඔක්සිජන්. ඒක ඔයාලා දැනටමත් දන්නවනේ. එතකොට පුතේ දැන් ඔයාලා දන්නවා අපේ දේහයේ සෛල කියලා ධාතියක් තියෙනවා කියලා. කුඩාම දැනුම ඒකකය. මේ සෛල තුල මේ ආහාර මත ඔක්සිජන් ක්‍රියා කරලා තමයි ශක්තිය නිපදවන්නේ. තේරුණාද? කොහොමද ශක්තිය නිපදවන්නේ? අපි ගන්න ආහාර මත ඔක්සිජන් ක්‍රියා කරලා තමයි ශක්තිය නිපදවන්නේ. එහෙනම් අපි අද බලමු මෙන්න මේ ශක්තිය නිපදවා ගන්න අපිට අවශ්‍ය කරන ආහාර අපේ ඇඟට ලබා දෙන පද්ධතිය. එහෙම නැත්නම් අපි කියනවා ආහාර ජීර්ණ පද්ධතිය. හරි? ආහාර ජීර්ණ පද්ධතිය. ඊළඟට අපි බලමු ශ්වසනය. නැත්නම් අපේ මේ ශක්තිය නිපදවන්න ඕනි කරන ඔක්සිජන් ලබා දෙන ශ්වසන පද්ධතිය. ගැන එහෙනම් ඉස්සෙල්ලාම බලමු ආහාර ජීර්ණ පද්ධතිය. හොඳයි. ආහාර ජීර්ණ පද්ධතිය. දැන් ඔයාලා හිතයි ආහාර ජීර්ණ පද්ධතිය කිව්වම කන එක විතරයි. කනවා එච්චරයි කියලා. නැහැ පුතේ. ඇත්තටම මේක මොකක් වගේද? මේ බලන්න. හොඳයි. දැන් ඔයාලා දැක්කා මොකක්ද මේ ආහාර ජීර්ණය? මේ අපි කන ආහාර වලට වෙන දේ හරියට මේ අපේ ඇඟ ඇතුලේ මැෂින් එකක් වගේ. කන ආහාර ඒ කන ලොකු ආහාරනේ අපි ගන්නේ පාන් කෑල්ලක්, බත් කටක් නේද? මේවට අපි කියනවා සංකීර්ණ ආහාර. මේවට අපි කියනවා සංකීර්ණ ආහාර. මේ අපි ගන්න සංකීර්ණ ආහාර පුතේ කෙලින්ම අපේ ඇඟට උරා ගන්න එහෙම නැත්නම් අපි කියනවා අවශෝෂණය කරගන්න බෑ. ඒක ඔයාලට උනත් තේරෙනවනේ. පුංචි උනාට ඔයගොල්ලන්ට තේරෙනවා අපි කන පාන් පෙත්තක් නම් ඒ පාන් පෙත්ත එකපාරට අපේ ඇඟට අවශෝෂණය කරන්න බෑ. ඒක නිසා මේ සංකීර්ණ ආහාර පුතේ අපි පත් කරගන්න ඕන සරල ආහාර බවට. මොන ආහාරද?
සරල ආහාර නැත්නම් සරල තත්ත්වයට පත් කරගන්න ඕනේ. එතකොට පුළුවන් පහසුවෙන් අවශෝෂණය කරන්න. හරිද? එහෙනම් මේ ආහාර ජීර්ණය කියන එකේ තේරුම තමයි සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් කිරීම. ඒක තමයි ආහාර ජීර්ණය කියලා කියන්නේ. එහෙනම් ආහාර ජීර්ණ පද්ධතියේ කාර්යය කුමක්ද කියලා අහුවොත් උත්තරේ ලියන්න පුළුවන් ආහාර ජීර්ණය කිරීම කියලා. එහෙමත් නැතිනම් සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් කිරීම. එහෙම ලියුවත් හරි. ආහාර ජීර්ණය යනු කුමක්ද කියලා අහුවොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ලියන්න ඕනේ සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් කිරීම කියලා. එහෙනම් පුතේ මේ ආහාර සරල තත්ත්වයට පත් කළාට පස්සේ මම කියවනේ අපේ ඇඟට අවශෝෂණය කරගන්නවා කියලා. එතකොට මේ අවශෝෂණය කරගන්න පහසු වෙන්න ආහාර සරල තත්ත්වයට පත් වෙන්නේ කොහොමද කියලා අපි චුට්ටක් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකෙන් බලන්නකෝ. එතෙන්දී ඔයාලා දැක්කද මේ ආහාර තැන් කීපයකදී සරල බවට පත්වෙන විදිහ? හරිද? එතෙන්දී ඔයාලා පුතේ ඉස්සෙල්ලම දකින්න ඇති කටට එහෙම නැත්නම් අපි කියන මේ මුඛ කුහලය අපි බලමු මේ කොටස්. එතෙන්දී මේ ආහාර කැබලි වලට කඩනවනේ නේද? කැබලි වලට ඉතා කුඩා කැබලි වලට හොඳට හපලා අපි එකපාරට ගිලින්නේ නැහැ නේද? හොඳට හපලා කුඩා කෑලි වලට කඩා ගන්නවා. පුතේ ඒක තමයි පළවෙනි ජීර්ණය. ජීර්ණ ක්‍රියාවලියේ පළවෙනි අදියර. පොඩ්ඩක් අපි ඒකට නමක් දෙනවා මෙන්න මෙහෙම යාන්ත්‍රික ජීර්ණය. මොකද්ද? යාන්ත්‍රික ජීර්ණය. මොන බලන්න මම ලියනවා. මේ බලන්න සංකීර්ණ ආහාර ලොකු ආහාර කොටස් කුඩා ආහාර කැබලි බවට පත් කරනවා මුඛයේ ඇති දත් මගින් යාන්ත්‍රික ජීර්ණය කරලා. යාන්ත්‍රික ජීර්ණය මගින්. තේරුණාද? ඊට පස්සේ පුතේ මෙන්න මේ කුඩා කැබලි අපේ ඇඟ ඇතුළට ඊට පස්සේ ඒ කොටස් වලට ගිහිල්ලා ඒ ආහාර කැබලි මත ක්‍රියා කරනවා අපේ මේ ආහාර ජීර්ණ පද්ධතියෙන් නිපද වෙන විවිධ කොටස් මගින් නිපද වෙන ජීර්ණ යුෂ මගින්. ජීර්ණ යුෂ ශ්‍රාවය වෙනවා පුතේ. ඒවා අපි ඉස්සරහට ඉගෙන ගමු. මෙන්න මේ ජීර්ණ යුෂ මගින් ඊළඟට මේ කුඩා ආහාර කැබලි ඊටාම සරල තත්වයට පත් කරනවා. ඉතින් ඒක හපලා නෙවෙයි කරන්නේ ඒ යුෂයේ ආහාර ද්‍රව්‍ය ටික ගිලිලා. හරිද? මෙන්න මේක චුට්ටක් බලන්න. හොඳයි. එතනදී ඔයාලා දැක්කා අර මං කිව්ව යුෂයේ ජීර්ණ යුෂවල ගිලිලා ජීර්ණයක් සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා පොතේ රසායනික ජීර්ණය. මොකක්ද? රසායනික ජීර්ණය. එතකොට මේ රසායනික ජීර්ණය සිද්ධ වෙන්නේ ජීර්ණ යුෂ මගින්. හරිද? මෙන්න ආහාර ජීර්ණයේ පියවර. එතකොට පුතේ මෙන්න මේ මම සරලව පියවර 3කින් මෙතන නම් තියෙන පියවර 2යි නේද? පියවර 2කින්නේ පියවර 2කින් මේක මෙහෙම සරලව බෝඩ් එකේ ලිව්වට මේක ඉතා විශාල ක්‍රියාවලියක්. මේ සියලුම ජීර්ණ ක්‍රියාවලිය එක අවයවයකට කරන්න බෑ. කලින් කිව්වා වගේම ඒ සඳහා සහභාගී වෙච්ච ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් තියෙනවා. අපි දැන් බලමු මොනවද මේ ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් කියලා. මේ රූපයෙන් ඔයාලට පේනවා අපේ ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික. මේ බලන්න. ලස්සන පාට වලින් තිබුණට ඇත්තටම අපේ ඇඟේ තියෙන පද්ධති ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළේ සියලුම පද්ධති මෙච්චර නම් ලස්සන නෑ පුතේ. ඒක ඇත්තටම මේ ලස්සන පාට වලින් නැහැ. හරිම කැතයි. හරිම දුර්ගන්ධයක් සහිත අවයව තමයි අපේ ඇඟ ඇතුලේ තියෙනකොට තියෙන්නේ. මෙතන අධ්‍යයනයේ පහසුවට විවිධ පාට වලින් ලස්සනට ඇඳලා දක්වලා තියෙනවා. ඒකට මෙතන තියෙන අවයව ටික අපි බලමු.
එකින් එක. දැන් මෙන්න මේ රූපය වලට පේනවා බලන්න මේ වීඩියෝ එක. අපේ ආහාර ගින පද්ධතියේ හැදිලා තියෙන අවයව ටික බලන්න. හරි. දැන් ඔයාලා දැක්කා. දැන් අපි ගන්න මේ සංකීර්ණ ආහාර කුඩා ආහාර කැබලි බවට යාන්ත්‍රික ජීර්ණය ඔස්සේ පත් වෙලා රසායනික ජීර්ණය ඔස්සේ පත් වෙනවා සරල ආහාර බවට. මේ බලන්න සරල ආහාර බවට. ඊට පස්සේ පුළුවන් පුතේ ලස්සනට අපේ ඇඟට අවශෝෂණය කරගන්න. එක පාටම සංකීර්ණ ආහාර අවශෝෂණය කරන්න බැහැ. දැන් මේ රූපේ දිහා බැලුවාම ඔයාලට තේරෙනවා ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන කාර්යයන් දෙකක්. මොනවද? ඒ කාර්යයන් දෙක තමයි ආහාර ජීර්ණය නැත්නම් සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් කිරීම. තේරුණාද? දෙවෙනි කාර්යය තමයි මේක. සරල ආහාර දේහයට අවශෝෂණය කර ගැනීම. නැත්නම් සරල ආහාර ශරීරයට අවශෝෂණය. තේරුණාද? මේ දෙක හොඳටම මතක තියාගන්න ඕනේ ප්‍රධාන කාර්යයන් දෙක විදිහට. දැන් අපි බලමු මේ ආහාර ජීර්ණ පද්ධතියේ එක කොටස් වෙන වෙනම. හොඳයි පුතේ. අපේ මේ ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ වූ අවයව තියෙනවා කියලා මම කලින් කිව්වනේ. මම ඉස්සෙල්ලම කියන්නම් අපි කන ආහාරය මුඛ කුහරයේ සිට ගමන් කරන කොටස් ටික. ඊට පස්සේ බලමු ආහාර ජීර්ණ ක්‍රියාවලියට සම්බන්ධ වෙන තවත් කොටස් ටික. අනිකුත් කොටස් ටික. එහෙනම් ඉස්සෙල්ලම බලන්න පුතේ මෙතන තියෙන මේ කොටස් හොඳට නම් කරන්න මතක තියාගන්න ඕනේ. ආහාර ජීර්ණ පද්ධතියේ ඇඳලා නම් කරන්න නම් එන්නේ නැහැ. නමුත් ආහාර ජීර්ණ පද්ධතියක් දීලා කොටස් ටික ABCD වගේ අකුරු වලින් දාලා දුන්නොත් ඒ කොටස් හඳුන ගන්න ඔයාලට පුළුවන් වෙනවා. දැන් බලමු. මෙන්න තියෙනවා මුඛ කුහරය. අපි කියනවා මෙතන මුඛ කුහරය. ඊට පස්සේ මුඛ කුහරෙන් ගන්න ආහාරය යනවා පුතේ මෙන්න මෙතන ග්‍රසනිකාවට. මේ කොටස් ගැන පස්සේ එක කතා කරමු. ග්‍රසනිකාව කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ උගුර කියලා. උගුර කියන්නේ මේකටම තමයි උගුර. හරිද? ග්‍රසනිකාව ඊට පස්සේ ග්‍රසනිකාවට ආපු ආහාර කොටස් ටික මෙන්න මෙහෙම යනවා දිග බටයක් දිගේ. මෙන්න මේ නාලය එහෙම නැත්නම් මේ බටයට කියනවා අන්න ස්රෝතය. අන්න ස්රෝතය එහෙම නැත්නම් ගල නාලය කියලා හඳුන්වනවා. මේක හොඳට මතක තියාගන්න ඕන. අන්න ස්රෝතය. අන්න ස්රෝතයේ දිගේ ආපු ආහාරය මෙතන මේ මල්ලක් වගේ තියෙන පේනවද? ඒකට කියනවා ආමාශය. ආමාශය. ආමාශයට වැටෙනවා. ආමාශයට වැටෙන ආහාර මෙන්න මෙහෙම මේකේ නැම්මක් මේකෙන්ම ගන්න නැම්මක් තියෙනවා. ඒ කොටස නම් ඔයාලට 7 වසරේදී නැහැ. මම නිකමට කියන්නම්. ඒකට කියනවා ග්‍රහණීය කියලා. ඒක මම මාක් කරේ නැහැ. ග්‍රහණීය කියලා මේ නැම්මෙන්ම ඇවිල්ලා එතනින් එනවා පුතේ මෙන්න මේ ගොඩාක් දිග නාලයක් එක ළඟ තියෙන්නේ. මේකට අපි කියනවා කුඩා අන්ත්‍රය. අපි කියන්නේ බඩවැල් කියලා. පොඩි බඩවැල්. කුඩා අන්ත්‍රය කියලා කියනවා. කුඩා අන්ත්‍රයට වැටිලා මේක දිගේ ගිහිල්ලා මෙන්න මෙතනින් සම්බන්ධ වෙනවා මහා අන්ත්‍රයට. පේනවද ඔයාලට? මෙතනින් සම්බන්ධ වෙනවා මහා අන්ත්‍රය කියලා විශාල බඩවැල. හරි? අපි කියන්නේ මහා අන්ත්‍රය කියලා. මහා අන්ත්‍රයට එන ආහාර මෙහෙම ගිහින් මහා අන්ත්‍රයට ගිහිල්ලා මෙන්න මේ කොටසට කියනවා ගුද මාර්ගය කියලා. ගුද මාර්ගයේ පැමිණෙන දැන් අපිට ආහාර කියන්න බෑ මෙතෙන්දී ඇත්තටම ක්‍රියාවලියෙන් පස්සේ නිපද වෙන ඵලය ගුදය හරහා එළියට පැමිණෙනවා. මෙන්න මේ අන්තිම කොටසට කියනවා ගුදය. තේරුණාද? එතකොට මේ කොටස් ටික මතක තියාගන්න ඕනේ ඔයාලා. දැන් බලමු ආහාර ජීර්ණ ක්‍රියාවලියට සම්බන්ධ වෙන අනෙක් කොටස් ටික. ඔයාලට මේක හඳුනගන්න පුළුවන්ද මම මේ කොළ පාටින් නම් කරලා තියෙනවා ඒ ආහාර ජීර්ණ ක්‍රියාවලියට සම්බන්ධ වෙන අනෙක් අවයව ටික. මේ බලන්න පුතේ මෙතන තියෙනවා කේට ග්‍රන්ථි. කේට ග්‍රන්ථි තුනක් මේ මෙතන මම නම් කරලා තියෙනවා කේට ග්‍රන්ථි. කේට ග්‍රන්ථි කියන්නේ අපේ මුඛයේ නැත්නම් අපේ කටේ කෙල ස්‍රාවයේ කෙල. එහෙනම් එන්නේ ග්‍රන්ථි තමයි කේට ග්‍රන්ථි කියන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට ඉතාලකු කාර්යභාරයක් කරලා දෙනවා එක්කෙනෙක් කවුද? අක්මාව. මේ මෙතන මම රතු පාටින් දාලා තියෙනවා අක්මාව.
මේ අක්මාවත් ඉතා විශාල කාර්යභාරයක් කරනවා. අපි බලමු පස්සේ. ඊළඟට ඒකටම සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ කොටස. මේවා මතක තියාගන්න ඕනේ පුතේ අනිවාර්යයෙන්ම පිත්තාශය කියලා අපි කියනවා ඒ කොටසට. පිත්තාශය. හරි. පිත්තාශය. ඊට පස්සේ මෙන්න මෙතන ආමාශයට යටින් කොටසක් තියෙනවා. ඒකට මේ ශාක පත්‍රයක් වගේ තියෙනවා. ඒකට අපි කියනවා අග්න්‍යාශය. මොකක්ද? අග්න්‍යාශය. හරි? අග්න්‍යාශය. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඊටාම කුඩා කොටසක් තියෙනවා. පේනවද? මහාන්ත්‍රයේ කෙළවර. එතන ඒකට අපි කියනවා උණ්ඩුක පුච්චය. ඒකට අපි කියනවා උණ්ඩුක පුච්චය කියලා. උණ්ඩුක පුච්චය. ඉතින් මෙන්න මේ ප්‍රධාන කොටස් ටික මතක තියාගත්තා නම් ඇති. මේ කොටස් අනිවාර්යයෙන්ම නම් කරන්න පුරුදු වෙන්නම ඕනේ. දැන් අපි බලමු මුඛ කුහරයේ සිට ඒකේ කොටස් වල විශේෂ ලක්ෂණ සහ කාර්යභාරය. හොඳයි. එහෙනම් අපි බලමු දැන් පළවෙනි කොටස මුඛ කුහරය. මේ බලන්න ඔයාලට දැන් පේනවා පුතේ මුඛ කුහරයක රූපයක්. මෙතන මුඛ කුහරයේ ඇතුලේ තියෙන දේවල් ඔයාලට පේනවද? දැන් මෙතන ඔයාලට පේන තියෙනවා දත් පේන තියෙනවා ඊළඟ දිව පේන තියෙනවා ඊළඟ මෙතන පේන නැති වුණාට මම කිව්වා තව දෙයක් තියෙනවා කියලා කේට ග්‍රන්ථි කියලා. එහෙනම් අපි බලමු මෙන්න මේ දේවල් වලින් මුඛ කුහරය තුල සිද්ධ වෙන දේවල් මොනවද කියලා. මේ බලන්න පුතේ සිද්ධ වෙන දේවල් මුඛ කුහරය තුල දත් මගින් යාන්ත්‍රික ජීර්ණය සිදු කිරීම. පැහැදිලිද? එතකොට මම කියවා දත් මගින් මේ සංකීර්ණ ආහාර සරල ආහාර නැත්නම් මේ කුඩා කැබලි බවට පත් කිරීම. එහෙනම් සංකීර්ණ ආහාරයේ කැබලි බවට පත් කිරීම කිව්වත් හරි නැත්නම් දත් මගින් යාන්ත්‍රික ජීර්ණය සිදු කිරීම කිව්වත් හරි. දෙවෙනි කාරණය තමයි කේට ග්‍රන්ථි මගින් කේටය ශ්‍රාවය කිරීම. ඒකත් මුඛ කුහරය තුල සිද්ධ වෙන දෙයක්. 3. කේටය මගින් රසායනික ජීර්ණය ආරම්භ කිරීම. දැන් ඔයාලට මම මුලින් කිව්වේ අර යාන්ත්‍රික ජීර්ණයනේ මුඛ කුහරය තුල සිද්ධ වෙන්නේ. දත් මගින් කුඩා කැබලි බවට පත් කිරීම. හරි. ඒක යාන්ත්‍රික ජීර්ණය තමයි. නැත්නම් අපි කියනවා පුතේ භෞතික ජීර්ණය කියලා. ඒකත් මතක තියාගන්න. භෞතික ජීර්ණය, යාන්ත්‍රික ජීර්ණය දෙකම එකයි. නමුත් පුතේ රසායනික ජීර්ණය ප්‍රධාන වශයෙන්ම ඔයගොල්ලෝ දැක්කන යන මුලින්ම මම පෙන්නපු ආමාශය නැත්නම් ඇඟ ඇතුලේ ආහාර මාර්ගයේ අර ප්‍රධාන වශයෙන්ම තියෙන ආමාශය කියන කොටසදීනේ රසායනික ජීර්ණය ප්‍රධානම උනේ මතකද? නමුත් පුතේ හොඳට මතක තියාගන්න රසායනික ජීර්ණය ආරම්භ වෙන්නේ කටේදී. එහෙම නැත්නම් මුඛ කුහරයේදී. ඒ මොනවා මගින්ද? කේටය මගින්, කෙල මගින්. ඔයාලා නොදන්නවා වුණාට අපි කන ආහාර මේ අපේ කෙලත් එක්ක මිශ්‍ර වුණාම එතෙන්දී සුළු රසායනික ජීර්ණයක් සිද්ධ වෙනවා. එහෙනම් රසායනික ජීර්ණය ආරම්භ වෙන්නේ මුඛ කුහරයෙන්. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට අන්තිම එක දිව මගින් ආහාර කේටේ සමග මිශ්‍ර කිරීම. එතකොට මේ අපි කටේ තියෙන මේ දිව ඊටා වැදගත් මෙහෙයක් කරනවා. මේ කේට ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙන කේටය සමග ආහාරය හොඳින් මිශ්‍ර කරලා ඒක ලිස්සන සුළු කරලා ගිලින්නත් උපයෝගී වෙනවා. එහෙනම් දැන් අපි බලමු ග්‍රසනිකාව ගැන. පුතේ දැන් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක බලන්නකෝ. මෙතනින් ඔයාලට තේරෙයි ග්‍රසනිකාව නැත්නම් උගුර මොන වගේද කියලා. දැන් එතෙන්දී ඔයාලා දැක්කා මාර්ග දෙකක් තියෙනවා නේද පුතේ? මෙන්න මේ විදිහට මාර්ග දෙකක් තියෙනවා. ඔයාලා දැක්කද? මෙතන ග්‍රසනිකාව කියලා නම් කරලා තිබුණා. එහෙනම් ඔහොම ග්‍රසනිකාව කියලා නම් කරලා තිබුණානේ. මෙන්න මෙතන තමයි ග්‍රසනිකාව නැත්නම් උගුර කියලා කියන්නේ. මෙතනින් තියෙනවා ශ්වසන මාර්ගය. ඒක නම් කරලා තිබුණේ නැහැ. නමුත් මම මේ කියන දේ අහගෙන ඉන්න. ශ්වසන මාර්ගය, පෙරහළු වලට යන මාර්ගය. ඊළඟට මෙතන තියෙනවා ආහාර මාර්ගය පහළට. එහෙනම් පුතේ මේ ග්‍රසනිකාව කියන කොටස ශ්වසන පද්ධතියට ආහාර ජීවන පද්ධතියට පොදු වූ කොටසක්. ඔන්න හොඳට මතක තියාගන්න. පද්ධති දෙකටම පොදු කොටස ග්‍රසනිකාව. මේක බොහෝ විට පේපර් වලට එනවා.
ඊළඟ විශේෂත්වය තමයි ග්‍රසනිකාව මගින් කරන්නේ මොකද්ද? ග්‍රසනිකාව මගින් කරන්නේ ආහාර කොටස් මුඛ කුහරයේ සිට අන්න ස්රෝතයට ගමන් කරවීම. ඒ වගේම පුතේ ඔයාලා දැක්කද මේ වීඩියෝ එකේ මෙන්න මේ වගේ කෑල්ලක් නැත්නම් මෙන්න මේ වගේ කොටසක් ආහාර කැබැල්ල පහළට එනකොට ඒ ආහාර කැබැල්ල ආහාර ජීර්ණ පද්ධතියට විතරක්ම යන්න ඒ ආහාරයේ ශ්වසන පද්ධතියට යන එක නවත්තන්න මෙන්න මේම කෑල්ලක් පල්ලෙහාට වෙනවා. එන්නේ කොටසට අපි කියනවා අපිජීවහිකාව. ඒක නිකම්ම මතක තියාගන්න. අපිජීවහිකාව. ඒකෙන් කරන්නේ මොකක්ද? ආහාර ශ්වසන පද්ධතියට ගමන් කරවීම වැළැක්වීම. නිකන් හිතලා බලන්න ආහාර පෙනහළු වලට ගියහම මොකද වෙන්නේ කියලා. අන්න ඒක තමයි මේ කොටසේ කාර්යය. ඉතින් පුතේ ඔයාලා නිකමට හිතලා බලන්න අපේ මේ පද්ධතිය අපේ මේ සිරුර කොච්චරනම් දේවල් කරනවද අපේ මේ ක්‍රියාවලිය හරියට පවත්වා ගන්න. පුතේ මේකත් මම මෙතනදි මතක් කරන්නම්. අපි සාමාන්‍යයෙන් කනකොට කතා කරන්න එපා කියන්නේ. මොකද අපි කනකොට කතා කරනකොට මේ උගුරෙන්නේ අපේ සද්ද එන්නේ. උගුරෙන් සද්ද එනවා, මේ පේශි ක්‍රියා කරනවා, ගොඩක් දේවල් කරනවානේ. එතකොට මේ අපිජීවහිකාව කියන කොටසේ ක්‍රියාකාරීත්වය හරියට වෙන්නේ නැතුව යන්න පුළුවන්. නිකමට හිතන්නකෝ අපි කතා කර කර ආහාර ගන්නකොට මේ කොටස මේ කෑල්ල හරියට මෙතන වැහුනේ නැත්තම් මේ අපිජීවහිකාවෙන් මෙහෙම මේ කොටස අවහිර කරේ නැත්නම් මොකද වෙන්නේ? ආහාර ටික පෙනහළු වලට යනවනේ. එතකොට අපි කතා කරනකොට ඔය දේ හරියට සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. බොහොම කලාතුරකින් අපිට කැස්ස එනවා. එතකොට මේ පොඩි ආහාර කොටස් පෙනහළු වලට යන්න පුළුවන්. අන්න ඒකයි කනකොට වැඩිපුර කතා නොකර ඒ වැඩේ විතරක් කරන්න කියලා අපිට කියන්නේ. ඒවා කියන්නේ නිකන් නෙමෙයි. තේරුණාද? ඒ සාමාන්‍ය දැනීමට මම කිව්වේ. එහෙනම් අපි බලමු ග්‍රසනිකාවේ තොරතුරු ටික. පළවෙනි එක ආහාර ජීර්ණ පද්ධතියට ශ්වසන පද්ධතියට පොදු වූ කොටසයි. එහෙනම් මම ශ්වසන පද්ධතිය ගැන කතා කරනකොට ග්‍රසනිකාව කියන වචනේ කියනවා. ඔන්න බලන්නකෝ. දෙවෙනි කාරණේ තමයි කාර්යය. මොකද්ද මේ ග්‍රසනිකාවේ කාර්යය? මෙතනදී ආහාර ජීර්ණ පද්ධතියට අදාළ කාර්යය ආහාරය මුඛ කුහරයේ සිට අන්න ස්රෝතය දෙසට තල්ලු කරයි. හරිද? එහෙනම් දැන් අපි බලමු අන්න ස්රෝතය කියන කොටස. හරි. දැන් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක පොඩ්ඩක් බලන්න අන්න ස්රෝතයේ කාර්යය. එතන ඔයාලා දැක්ක පුතේ අන්න ස්රෝතය මොකද කරන්නේ? ඒ අන්න ස්රෝතය නැත්තම් මේ දිග අපි කියනකට ගලනාලය කියලා පුතේ එකක් පොඩ්ඩක් මතක තියාගන්න. ගලනාලය මේ හැදලා තියෙන මේ අන්න ස්රෝතේ හැදලා තියෙන පේශි වල ක්‍රියාකාරීත්වය නිසා මම මේ වචනයක් තියෙනවා ඒක පොඩ්ඩක් මතක් කරගන්නම්. මේක විභාගෙට ඉන්නේ නැහැ, බය වෙන්න එපා. ක්‍රමාකුංචන චලන කියලා අපි කියනවා. නිකමට අමතර දැනුමට කිව්වේ. මෙන්න මේ චලන පේශි චලන නිසා මේ ආහාර ගුලිය ආමාශය දෙසට තල්ලු වෙනවා. හරිද? දැන් බලන්න. මම මේක බෝඩ් එකේ ලියනවා. ආහාරය මුඛ කුහරයේ සිට ආමාශයට තල්ලු කිරීම. මුඛ කුහරයේ සිට එහෙම නැත්නම් ග්‍රසනිකාවනේ අපි උඩින් කතා කරේ. ආහාරය ආමාශයට තල්ලු කිරීම කිව්වත් ඇති. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ආමාශය. මෙතන ඔයාලට පේනවා පුතේ ආමාශය. බලන්න හොඳට. මේ පේන විදිහට ඔයාලට හිතා ගන්න පුළුවන් ද ආමාශය කොයි වගේද කියලා. ආමාශය පුතේ පේශිමය මල්ලක් වගේ. හරියට ආහාර ගබඩා කරලා තියෙන මල්ලක් වගේ. හරි? මේක පේශිමය මල්ලක්. ඒ වගේම කොච්චර කාලයක් මේකේ දල වශයෙන් ආහාර ගබඩා කරලා තියෙනවද කියලා කිව්වොත් පැය 3ක් විතර. පැය 3ක් විතර ආහාර ගබඩා කරලා තියෙනවා. ඊළඟට මෙතෙන්දී පුතේ විශේෂ කාරණයක් කියන්න ඕනි. මේ ආමාශයේ තියෙන ආම්ලික ගතිය නිසා මේ ආමාශයේ තියෙන ආම්ලික ගතිය ආම්ලික ස්වභාවය නිසා ආහාර ජීර්ණය පහසු වෙනවා. මම ඒකත් අමතර දැනුමට කියන්නම්. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස්‍රාවය වෙනවා අපි ආහාර ගන්නකොට. ඒතර ඒ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිසා ආහාර ජීර්ණය පහසු වෙනවා. හරි. මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක බලන්න පොඩ්ඩක්.
ඔයාලා දකින්න ඇති ආහාරයේ රසායනික ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය. හරියට හරි. එහෙනම් ආහාරයේ රසායනික ජීර්ණය ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ ආමාශය තුලදී. එහෙමනම් මේ ආමාශය ඔයාලා දැකපු ඒ පිළිලා තිබුණු තරලයට කියනවා පුතේ ජීර්ණ යුෂ කියලා. එහෙනම් ආමාශය තුලදී ජීර්ණ යුෂ මගින් තවදුරටත් ආහාරය ජීර්ණය කිරීම මෙතෙන්දි සිද්ධ වෙනවා. අපි දැන් මේ ටික බෝඩ් එකේ ලියමු. හොඳයි. නැවත බලන්නකෝ. පේශිමය මල්ලකී පැය 3ක් පමණ ආහාර ගබඩා කරගෙන තබා ගනි. ඊළඟට ආමාශයේදී ආම්ලික ස්වභාවය නිසා ජීර්ණය පහසු වේ. අන්තිමේක ජීර්ණ යුෂ මගින් තවදුරටත් ආහාර ජීර්ණය සිදු කරයි. ඇයි මම මෙතන තවදුරටත් කියලා කිව්වේ? මම කලින් කිව්වා ආහාර ජීර්ණයේ යාන්ත්‍රික සහ රසායනික ජීර්ණය ආරම්භ වෙන්නේ මුඛ කුහරයේ කියලා. එහෙනම් මුඛ කුහරයෙන් ජීර්ණය වෙලා සුළු වශයෙන් නේද ආරම්භ කරගෙන ආපු මේ ජීර්ණ ක්‍රියාවලිය තවදුරටත් සිදු කරනවා ආමාශය තුලදී. තවම පුතේ ඇඟට අවශෝෂණය කරේ නැහැ. ඔන්න බලන්නකෝ දැන් ඊළඟ කොටසින් මම මොකද කියන්න යන්නේ කියලා. දැන් අපි බලමු කුඩා ආන්ත්‍රය කියන කොටස. හොඳයි. ඊළඟ කොටස කුඩා ආන්ත්‍රය. බලන්න පුතේ මෙතන වලට පේනවා කුඩා ආන්ත්‍රය කියන කොටස වෙනම. ආමාශයත් එක්ක තියෙන්නේ කමන්නේ. මේ කුඩා ආන්ත්‍රය දිහා බැලුවාම කොයි වගේ කියලාද හිතෙන්නේ? ඔව් මේක එක මත එක වැටුණු එක ළඟ ගොඩ ගැහිලා තියෙන නාලාකාර ව්‍යුහයක් කියලා ඔයාලට හිතෙනවා ඇති. හරියට හරි පුතේ. මේක නැමුණු නාලාකාර ව්‍යුහයක්. ඔයාලා දන්නවද මේකේ දිග කොච්චරද කියලා? මීටර් 6ක් විතර සාමාන්‍යයෙන් දිගයි. එතකොට ඒක තමයි මේ එක ළඟ නැමිලා තියෙන්නේ. එතකොට මේ නාලයේ දිගේ ආහාරය දැන් ගමන් කරනවානේ. ඒ ගමන් කරන හිමින් ආහාරය මේ මීටර් 6ක් පමණ දිග නාලය දිගේ ගමන් කරමින් තියෙන මේ කාලය තුල ජීර්ණ යුෂ මගින් තවදුරටත් ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙලා ඒ ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙනවා. මොන කොටස තුලදීද සම්පූර්ණ වෙන්නේ ජීර්ණ ක්‍රියාවලිය? කුඩා ආන්ත්‍රය තුලදී. දැන් ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වුණා කොටස් තුනකදී කොහෙතෙන්දද? මුඛ කුහරය වුණා, ආමාශය වුණා. දැන් ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ අවසන් වෙන්නේ මෙන්න මේ කුඩා ආන්ත්‍රය කියන කොටසේ. ඒ වගේමයි කුඩා ආන්ත්‍රය තුලදී තමයි පුතේ ඔන්න ජීර්ණ ක්‍රියාවලිය අවසාන වෙලා, ඒ කියන්නේ සම්පූර්ණයෙන් අර සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් වෙලා ඉවරයි. දැන් මොකද තියෙන්නේ? ආහාර ජීර්ණ පද්ධතියේ දෙවෙනි කාර්යය මොකද්ද? අවශෝෂණය නේද? එහෙනම් ඔන්න ආහාර නැත්තම් පෝෂක පදාර්ථ කිව්වත් කමන්නේ. සරල ආහාර අවශෝෂණය සිද්ධ වෙන්නේ මෙන්න මේ කුඩා ආන්ත්‍රයේ නැත්නම් අපි මේ කියන ක්ෂුද්‍ර ආන්ත්‍රය කියලා. ක්ෂුද්‍ර ආන්ත්‍රය තුලදී. හරිද? ඊළඟට මේ කුඩා ආන්ත්‍රයේ ඇතුළත බිත්තිය පුතේ විශේෂ හැඩගැස්මක් පෙන්වනවා. මේ බලන්න. හොඳට බලන්න මේ කුඩා ආන්ත්‍රයේ ඇතුළත බිත්තිය මෙන්න මේ විදිහට රැලි නැත්නම් අපි මේවට කියනවා මේ ඇඟිලි වැනි ප්‍රසර රාශියක් තියෙනවා මේ ක්ෂුද්‍රාන්ත්‍රයේ පුරාවටම මේක තියෙනවා. මම චුටි කෑල්ලක විතරයි ඇන්නේ. මේකට හේතුව තමයි පුතේ දැන් හිතන්න මේ වගේ ක්ෂුද්‍රාන්ත්‍රය නිකම්ම බටයක් වුණා නම් මේ ක්ෂුද්‍රාන්ත්‍රය තුලින් යන ආහාර සරල ආහාර කොටස් අවශෝෂණය කරන්න වෙන්නේ මෙන්න මේ විදිහටනේ. ওই විදිහට අවශෝෂණය කරගන්නවා. හරිද? ක්ෂුද්‍රාන්ත්‍රයේ මෙතන අවශෝෂණය කරගන්නවා. නමුත් මේ විදිහට ප්‍රසර තියෙනකොට මෙන්න මේ විදිහට ප්‍රසර තියෙනකොට මේ හැම තැනින්ම ක්ෂුද්‍රාන්ත්‍රයේ මේ විදිහට මෙන්න මේව හැම තැනටම අවශෝෂණය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. බලන්න මේ හැම මෙතෙන්ද මේ හැම තැනින්ම අවශෝෂණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අවශෝෂණ පෘෂ්ඨය වැඩි කරගන්න මෙන්න මේ ඇඟිලි වැනි ප්‍රසර තියෙනවා. මේවට කියනවා පුතේ අංගුලිකා කියලා නමක්. මොනවද? අංගුලිකා. එහෙනම් මේ අංගුලිකා තිබීම නිසා අවශෝෂණ පෘෂ්ඨය වැඩි වෙලා තියෙනවා. තවදුරටත් පැහැදිලි කරගන්න මෙන්න මේ රූපය බලන්න. බලන්න මේ රූපය දිහා ඒ නලයේ අභ්‍යන්තර පටලය මෙන්න මේ විදිහට ප්‍රසර වගේ තියෙනවා.
හරිද? එහෙනම් අපි බලමු මෙතෙක් වෙලා කතා කරපු කුඩා අන්ත්‍රයේ සාරාංශය. දැන් බලන්න මෙන්න මේ කරුණු කාරණා හොඳට මතක තියාගන්න ඕන. පළවෙනි එක මීටර් 6ක් පමණ දිග නැමුණු නාලයක්. හරි? මීටර් 6ක් පමණ දිග නාලයකින් ආහාර ජීර්ණය සම්පූර්ණ වීම සිදුවේ. ඔන්න වැදගත් කරුණු. සම්පූර්ණ වෙනවා. ජීර්ණය සම්පූර්ණ වීම සිදුවේ. ඊළඟට සරල ආහාර අවශෝෂණය වීම සිදුවේ. ඔන්න සරල ආහාර කොටස් පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය වෙන්නේ ශුද්ධාන්තයේ කියන එක මතක තියාගන්න ඕන. ඊළඟට අංගුලිකා තිබීම නිසා අවශෝෂණය කාර්යක්ෂම වී ඇත. මේ අංගුලිකා තියෙන්නේ කොහෙද කියන එක මම දැන් කිව්වා. හරිනේ. එහෙනම් ඊගාට බලමු මහා අන්ත්‍රය ගැන. හොඳයි. දැන් ඔයාලට පේනවා මහා අන්ත්‍රය කියන කොටස. කුඩා අන්ත්‍රයට වඩා ටිකක් කොටයි සහ විශාලයි නේද? එහෙනම් මේකත් දිග නාලයක් තමයි. පුතේ මහා අන්ත්‍රයෙන් සිද්ධ වෙන්නේ කුමක්ද? මහා අන්ත්‍රයෙන් ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ ජලය අවශෝෂණය කිරීම. ජලය ටික අවශෝෂණය වෙන්නේ ඔන්න මහා අන්ත්‍රය තුල. එහෙනම් දැන් අපි ටික ලියමු. එහෙනම් කුඩා අන්ත්‍රයට වඩා කෙටි වේ පළල් වේ. හරිද? ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ජලය අවශෝෂණය. ඔන්න ජලය අවශෝෂණය වෙන කොටස මොකක්ද කියලා අහුවොත් මොකක්ද මහා අන්ත්‍රය කියලා ලියන්න ඕනේ. හරි. එහෙනම් දැන් අපි බලමු අන්තිම කොටස ගුදය කියන කොටස. හරි. දැන් ඔයාලට පේනවා ගුදය කියන කොටස පුතේ මේ ඔයාලා බැලුවම තේරෙනවා ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස කියලා. අවසාන කොටස ඊගාවට මේ අපි කාපු ආහාරය දැන් නේද ජීර්ණය වෙලා ශුද්ධ අන්ත්‍රය නැත්නම් කුඩා අන්ත්‍රය තුලදී ඒකේ තියෙන කොටස් අවශෝෂණය වෙලා මහා අන්ත්‍රය තුලදී ජලය ටිකත් අවශෝෂණය වෙලා දැන් තියෙන්නේ මොනවද? අපි කාපු හොඳ අර රසවත් ආහාරෙත් දැන් තියෙන්නේ නෑ පුතේ. දැන් තියෙන්නේ ජීර්ණය නොවු කොටස් ටික නේද? ජීර්ණය නොවු අර්ධ ඝන තත්ත්වයේ පවතින කොටස්. අපි මේවට කියනවා පුතේ නම මල කියලා. මල පහ කියලා අපි කියන්නේ මල පහ. හරි? එහෙනම් මෙන්න මේ මල පහ. එහෙම නැත්නම් ජීර්ණය නොවු අර්ධ ඝන කොටස් සිරුරෙන් බැහැරට ඉවත් කිරීම මේ ගුදේ හරහා සිද්ධ වෙනවා. එහෙනම් දැන් අපි ඒක බෝඩ් එකේ ලියමු. ජීර්ණ පද්ධතියේ අවසන් කොටසයි මල පහ ශරීරයෙන් ඉවත් කිරීම සිදුවේ. එහෙනම් පුතේ ඔන්න දැන් ඔයාලා ආහාර ජීර්ණ පද්ධතියේ ගොඩාක් තොරතුරු දැනගත්තා. හරි. මම දන්නවා ඔයාලා කැමති තවත් දේවල් හොයලා බලන්න දැනගන්න. දැන් මම කියවනේ ආහාර ජීර්ණ පද්ධතියේ අමතර කොටස් ටිකකුත් දැන් ඒ දේවල් වලින් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා ඔයාලා දැනගන්න කැමති ඇති. මම නිකමට මතක් කරන්නම් මේ තියෙන්නේ අර මම කිව්ව අමතර කොටස් ටික පුතේ නිකමට මතක තියාගන්න. කේට ග්‍රන්ථි පළවෙනි කොටස. මං කියවනේ මුඛ කුහරයේ තියෙනවා කියලා කේට ග්‍රන්ථි. ඒකේ කාර්යය තමයි කේටය. එහෙම නැත්නම් කෙල කියලා අපි කියන්නේ. කෙල නිපදවා ශ්‍රාවය කිරීම. ඒක ඔයගොල්ලෝ දන්නවනේ දැනටමත්. ඊගාව කොටස අක්මාව. අර මම රතු පාටින් යන්නේ අක්මාව. මේ තියෙන්නේ අක්මාව. මේ අක්මාවෙන් කරනවා කාර්යයන් රාශියක්. හරිද? ඒකෙන් මම එක කාර්යයක් විතරක් මෙතෙන්දි කියන්නම් ආහාර ජීර්ණයට අදාළව පිත නිපද වීම. මේ පිත කියන්නේ මොනවද කියලා ඔයාලා බලන්න. පුතේ පිත කියන්නේ අපේ ශරීරයේ ආහාර ජීර්ණයට අවශ්‍ය වෙන දෙයක් කියලා මතක තියාගන්නකෝ දැනට. ඔයාලා 11 වසරට යනකොට ওই දේවල් ගැන හොඳට ඉගෙන ගන්නවා. එහෙනම් පිත නිපද වීම. පිත නිපදවන්නේ අක්මාවේ. හරිද? තව කාර්යයක් තියෙනවා මේකේ. ඊළඟ කොටස පිත්තාශය. දැන් ඔයාලට පේනවා පිත්තාශය. මේ පිත්තාශය කරන්නේ පිත ගබඩා කිරීම. ගොඩක් අය හිතනවා පිත්තාශය තමයි පිත නිපදවන්නේ කියලා. නෑ පුතේ. පිත අක්මාවේ නිපද වෙලා පිත්තාශයේ ගබඩා කරනවා. හරිනේ. ඊළඟට අන්තිම එක මම කිව්වා අග්න්‍යාශය කියලා. මේ දැන් ඔයාලට පේනවා අග්න්‍යාශය කියන කොටස. මේ අග්න්‍යාශයෙන් කරන්නේ අග්න්‍යාශයික යුෂ ශ්‍රාවය කිරීම. එතකොට මේ අග්න්‍යාශයික යුෂ පිත ඊළඟ මෙන්න මේ තවත් යුෂ තියෙනවා ආන්ත්‍රික යුෂ මේ දේවල් ඔක්කොම තමයි අර මම කලින් කිව්වේ ජීර්ණ යුෂ කියලා. උඩ ජීර්ණ යුෂ ගොඩක් තියෙනවා. දැනට මේවා ඕනේ නැහැ. තේරුණාද? එහෙනම් අග්න්‍යාශයික යුෂ කියන යුෂයේ ශ්‍රාවය කිරීම තමයි අග්න්‍යාශයෙන් සිද්ධ වෙන්නේ. තවත් කාර්යයන් රැසක් සිද්ධ වෙනවා. එහෙනම් හොඳයි.
දැන් මම මේ කියා දීපු දේවල් සියල්ලම ඔයාලට හොඳට මතක හිටිනවා නම් ඔයාලට තේරුණා නම් ඔයාලගේ පොතේ මෙන්න මේ පොඩි ක්‍රියාකාරකම ලියලා මේක හරියට කරන්න පුළුවන්ද බලන්න. එහෙනම් පුතේ අපි ඊගාව කොටසෙන් ශ්වසන පද්ධතිය ගැන කතා කරමු. හොඳයි. මට පොඩි දෙයක් කියන්න අමතක වුණා. ශ්වසන පද්ධතිය ගැන කතා කරන්න කලින් මෙන්න මේ ආහාර ජීවන පද්ධතිය සම්බන්ධව තියෙන වීඩියෝ එක බලලා හොඳට අවබෝධ කරගන්න. ඊට පස්සේ අපි ඊළඟ කොටසෙන් බලමු ශ්වසන පද්ධතියේ කොටස් සහ ඒවායේ කාර්ය මොනවද? ඒ සම්බන්ධ දේවල් ටික. ආහාර ජීර්ණය. ආහාර ජීර්ණයේ යාන්ත්‍රික ජීර්ණය සිදුවන්නේ මුඛ කුහරය තුලදී. මුඛ කුහරයේදී තිබෙන දත් මගින් අප ගන්නා සංකීර්ණ ආහාර කුඩා කැබලි බවට පත්වීම සිදු වෙනවා. එහිදී කේට ග්‍රන්ථි මගින් ශ්‍රාවය වන කේටයත් දිව මගිනුත් එම ආහාර කැබලි අන්න ස්රෝතය දෙසට යොමු කිරීම සිදු වෙනවා. මේ ඔයාලට පේන්නේ අන්න ස්රෝතය තුළට ඇතුළු වන ආහාර ගුලිය. දැන් ඔයාලට පේනවා අපි ජීවහිකාව නම් කොටස මගින් ආහාර ගුලිය ශ්වසන මාර්ගයට ඇතුළු වීම වළක්වන ආකාරය. මෙලෙස තල්ලු වූ ආහාරය ආමාශය තුළට ගමන් කරන ආකාරය දැන් ඔයාලට පේනවා. ආමාශය. ආමාශය තුළට ආහාර ගුලිය ඇතුළත් වූ වහාම ආමාශය තුළදී විවිධ ජීර්ණ යුෂ සමග මිශ්‍ර වීමෙන් රසායනික ජීර්ණය සිදුවනවා. මේ ඔබට නැවතත් පෙනෙන්නේ ආහාර ගුලිය ආමාශය තුළට ඇතුළු වීම සහ ආමාශය තුළදී ජීර්ණ යුෂ සමග මිශ්‍ර වන ආහාර ගුලිය රසායනික ජීර්ණය හමුවේ සරල ආහාර බවට පත්වන ආකාරය. එලෙස සරල ආහාර බවට පත් වූ විට එම ආහාර කුඩා අන්ත්‍රය දෙසට ඇතුළු වීම සිදුවනවා. කුඩා අන්ත්‍රය. මේ පෙනෙන්නේ කුඩා අන්ත්‍රය. මීටර් 6ක් 7ක් පමණ දිග නාලාකාර ව්‍යුහය. කුඩා අන්ත්‍රය තුළට අග්න්‍යාශයෙන් ශ්‍රාවය වන අග්න්‍යාශයක යුෂ, පිත්තාශයෙන් නිකුත් කරන පිත ආදිය එකතු වෙනවා. මේ පෙනෙන්නේ අක්මාව. දැන් ඔයාලට පේනවා අක්මාව සහ අක්මාව ආසන්නයේම තිබෙන පිත්තාශය. අග්න්‍යාශය. අග්න්‍යාශය ඉතා වැදගත් කාර්යයක් සිදු කරන අවයවයක්. අග්න්‍යාශය මගින් අග්න්‍යාශයක යුෂ ශ්‍රාවය කිරීම සිදු වෙනවා. මේ පෙනෙන්නේ එම අග්න්‍යාශය නම් ව්‍යුහය. මෙලෙස කුඩා අන්ත්‍රයට ඇතුළු වන ආහාර වල ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ වීම සිදුවනවා. ඒ අතරම සරල ආහාර බවට පත් වූ පසු එම ආහාර අවශෝෂණය වීම සිදුවන්නේ ප්‍රධාන වශයෙන්ම කුඩා අන්ත්‍රය තුලදී. කුඩා අන්ත්‍රය තුලින් ආහාරය අවශෝෂණය වීම. මේ ඔබට පෙනෙන්නේ කුඩා අන්ත්‍රයේ ඇතුළත බිත්ති මත තිබෙන අංගුලිකා නම් ව්‍යුහ. එමගින් සරල ආහාරවල අවශෝෂණ පෘෂ්ඨය වැඩි කිරීමක් සිදුවනවා. මේ පෙනෙන්නේ එම අංගුලිකා තුල ඇති රුධිර නාලිකා. එම ආහාර එම රුධිරය තුළට අවශෝෂණය වීම මෙහිදී සිදුවනවා. රුධිරය සහ එම සරල ආහාර මෙලෙස පරිවහනය වීම සිදුවනවා. මෙහිදී රතු පාටින් පෙනෙන්නේ රුධිර සෛල වන අතර කහ පාටින් පෙනෙන්නේ ආහාර අංශුවේ. මහා අන්ත්‍රය. මෙලෙස ජීර්ණයේ
ජීර්ණ ඵල අවශෝෂණය වූ පසු මහාන්ත්‍රය තුළට ඇතුළත් වීම සිදුවෙනවා. මහාන්ත්‍රය තුළදී ජලය අවශෝෂණය වීම ප්‍රධාන වශයෙන් සිදුවෙනවා. ඉන්පසු ජීර්ණය නොවූ කොටස් ගුදය තුළට ඇතුළු වී ගුදය තුළින් බැහැරවීම සිදුවෙනවා.